අපේ දෙවන ප්‍රශ්න පත්‍රය සමග අපි සම්බන්ධ වෙන්න යන්නේ අපේ මේ වීඩියෝ මාලාවේ. මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ විදිහට මම තෝරගත්තා 2013 අපස උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය. මේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය මුළුමනින්ම නිර්මාණය වෙන්නේ දෙවෙනි ඒකකයේ දැනුම මත පදනම් කරගෙන. ඒ නිසා අපි මෙතන පිළිතුරු පැහැදිලි කිරීමේදී මූලික විෂය කරුණු වලට ප්‍රමුඛ ස්ථානය දෙමින් පැහැදිලි කරන්න මම උත්සාහ කරනවා. අපි බලන්න මේකේ පළවෙනි ප්‍රශ්නය අහනවා කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් සහ කාබනේට අයන. කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් සහ කාබනේට අයනවල CO බන්ධන දිග වැඩි වෙන පිළිවෙල ලියන්න. එකපාරටම අපිට සමහර විට මේ CO බන්ධන දිග පිළිබඳව අදහසක් ගන්න බැරි වෙයි. වැදගත් දරුවනේ ගිල්බර්ට් ලුයිස් ඉදිරිපත් කර ලුයිස් ව්‍යුහය අපි ලුයිස් ව්‍යුහය කියන එකෙන් අදහස් කරන්නේ සංයුජතා කවචේ ඒ බාහිර ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝනවල සැකැස්ම නිරූපණය කරන ව්‍යුහ අපි කියනවා ලුයිස් ව්‍යුහ කියලා. එනිසා විභාග ප්‍රශ්න පත්‍රයකදී අනිවාර්යයෙන්ම ඔබගෙන් පරීක්ෂා කරනවා ලුයිස් ව්‍යුහ පිළිබඳ දැනුම. ලුයිස් ව්‍යුහ පිළිබඳ දැනුම. එහෙනම් අපි මුලින්ම මේ බන්ධන දිග හොයන්න කලින් එහි ප්‍රවේශයක් ලෙස මේ එක් එක් අණුවේ සහ අයනේ ලුයිස් ව්‍යුහය අදින්න. දැන් පුතේ ලුයිස් ව්‍යුහ අදින විදිය මම හිතන්නේ ඔයාලා මේ වන විටත් ප්‍රගුණ කරලා තියෙන්නේ. මම ඉතා කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න. ලුයිස් ව්‍යුහයක් නිර්මාණය කිරීමේදී සංයුජතාවයේ පවතින සංයුජතා කවචවල පවතින මුළු ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව සලකනවා. ඊට පස්සේ අපි නිවැරදිව සැකිල්ල හඳුනා ගන්න ඕනේ. ඒ සැකිල්ලේ තියෙන පරමාණු වලින් වඩා විද්‍යුත් ඍණ පරමාණුවට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් එම සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල් අපි ස්ථානගත කරන්න ඕනේ. ඊට පස්සේ අපි විධිමත් ආරෝපණය පරීක්ෂා කරනවා. විධිමත් ආරෝපණය පරීක්ෂා කිරීමෙන් පසු අවම විධිමත් ආරෝපණයක් ලැබෙන ලෙස අපි අණුව සකසනවා. එතකොට අපිට ලැබෙනවා පුතේ ස්ථායි ලුයිස් ව්‍යුහයක්. විශේෂයෙන්ම ලුයිස් ව්‍යුහය නිර්මාණය කරනකොට දෙවන ආවර්තයට අයත් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් වගේ මූලද්‍රව්‍යවල එයාලට D කාක්ෂික නැහැනේ. 2D කියලා කාක්ෂිකයක් නැහැනේ. ඒ නිසා එයාලට කිසි විටකත් එයාලගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8ට වඩා වැඩි වෙන්න බෑ. ඒ කියන්නේ අෂ්ටක නීතිය අෂ්ටක ඉක්මවා යන්න බෑ. 8ට වඩා අඩු වෙන්න පුළුවන්. කොහෙත්ම 8ට වැඩි වෙන්න බෑ. මොකද වැඩි වුණා කියලා 8ට වඩා ඉලෙක්ට්‍රෝන තියන්න තැනක් නෑ. අර D කාක්ෂික D උපශක්ති මට්ටම් නොමැති නිසා. හරි. කාබන් මොනොක්සයිඩ්ගේ සැකිල්ල ගමු. කාබන් මොනොක්සයිඩ්ගේ සැකිල්ල ගත්තාම CO ඉන්නවා. අපි අර සංප්‍රයුක්ත ව්‍යුහ සහ ලුයිස් ව්‍යුහ අදිනකොට නැත්නම් ලුයිස් ව්‍යුහයක් අදිනකොට අර ගිල්බර්ට් ලුයිස්ගේ දැනුමෙන් මම අර ඔයාලට මුලින් කිව්වා මේක කරන යම් ක්‍රමවේදයක් තියෙනවා කියලා. අපි මුලින්ම මේ පරමාණු දෙකේ සංයුජතා කවච ඒ කියන්නේ බාහිර ශක්ති මට්ටම් වල ඉන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හොයා ගන්න ඕනේ. කාබන් අයිති වෙන්නේ 4 වෙනි කාණ්ඩෙටනේ. ඒ නිසා කාබන්ගේ බාහිර ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඔක්සිජන් අයිති වෙන්නේ 6 වෙනි කාණ්ඩෙටනේ 6ක් තියෙනවා. ඒතර එහෙනම් මේ දෙන්නගෙම පුතේ සංයුජතා කවච වල මුළු ඉලෙක්ට්‍රෝන ගාන 10යි. ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 10 බෙදීම 2 5ක් තියෙනවා. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන යුගල් ගණන මේ විදිහට ඒක බන්ධනයකට ලබා දීලා ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල් ගණන වඩා විද්‍යුත් ඍණ පරමාණුවට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් අෂ්ටකය තෘප්තිමත් වන විදිහට අපි ස්ථානගත කරන්න ඕනේ. එතකොට ඔක්කොම යුගල් 5ක් තිබුණා. බන්ධනයේ එකයි යුගලයක් වැය වෙලා තියෙන්නේ. තව 4ක් තියෙනවා. වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන්. මෙතන යුගල් 3ක් ගියා. තව යුගල් එකක් විතර වෙනවා. ඔක්සිජන් අෂ්ටකය තෘප්තිමත්. කාබන් ගාවට යනවා. එයාට දෙනවා යුගල් 1. දැන් මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගණන
5යි. දැන් අපි ඊළඟ පියවර මොකද්ද කරන්න ඕනේ? මේ එක් එක් ප්‍රභේදවල විධිමත් ආරෝපණය හොයන්න. මොකද්ද විධිමත් ආරෝපණය කියන්නේ? විධිමත් ආරෝපණය කියන්නේ දරුවනේ බන්ධනය හදන්න කලින් තිබුණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවේ බන්ධනය හැදුවට පස්සේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවේ වෙනස. ඩිෆරන්ස් එක. දැන් පුතේ කාබන් 4ක් තියෙනවනේ 4 වෙනි කාණ්ඩේ ඉඳ බන්ධනය හදන්න කලින්. දැන් බලමු කාබන්ටම ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4ක් තියෙන්න ඕනේ. තියෙන්නේ 3යි. එකක් අඩුයි. එකක් අඩු නිසා අපි දෙනවා ධන 1 කියලා. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ 6ක් තියෙන්න ඕනේ. බලමු දැන් කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන 1යි ඔක්සිජන්ටම. ඔක්සිජන්ටම 1යි. ඒතර 7යි තියෙන්නේ. 7ක් තියෙනවා. 6යි තියෙන්න ඕනේ. එකක් වැඩි. එහෙනම් අපිට වෙනවා ඍණ 1. ඔන්න අපි විධිමත් ආරෝපණය හඳුන්වගත්තා. විධිමත් ආරෝපණය අපි හඳුනගත්තා. ඊළඟට අෂ්ටකයේ හැකිතාක් සම්පූර්ණ වන විදියට ආරෝපණය අවම වන විදියට ස්ථායි ලුයිස් ව්‍යුහයක් නිර්මාණය කරගන්න ඕනේ. දැන් බලමු දෙකේ දැන් අපිට මෙන්න මේ එක සර කපල් එකක් ඩායට් කරලා මෙන්න මේ විදිහේ බන්ධනයක් නිර්මාණය වෙන්න පුළුවන්. එතකොට ඔක්සිජන් වටා එක සර යුගල් දෙකයි කාබන් එක සර යුගල් දෙකක් ලොක් වෙන්නේ නැහැ. ඒතර දායකීම් නිසා මෙතෙන් ධන ආරෝපණයක් ඍණාත්මක සමස්ත ආරෝපණය බිඳුවයි. ආරෝපණයක් නැහැ කියන එක හොඳයි. ඒ නිසා කාබන් මොනොක්සයිඩ් මේක හොඳ ව්‍යුහයක්. හැබැයි මේ කාබන්ගෙන් කතා කළේ හොත් යා මොනවා කියයිද? එයා කියන්නේ මගේ අෂ්ටකේ සම්පූර්ණ නැහැ. මොකද කාබන් දෙවෙනි ආවර්තයේ එයාට ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙනවා නම් එයා තෘප්තිමත්. නමුත් දැන් එයාට තියෙන යුගල් 1යි 2යි 3යි. ඒ නිසා කාබන් තෘප්තිමත් නැහැ. මේ කාබන් මොනොක්සයිඩ් හොඳ ව්‍යුහයක් නෙවෙයි. මොකද කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ නැහැ. අපි තවද බලමු. අපි කාබන් මොනොක්සයිඩ් කිව්වේ ඔක්සිජන්ගේ තව ඉලෙක්ට්‍රෝන යුගලයක් ඩායට් කරනවා. එතකොට ඔක්සිජන්ට ධන ආරෝපණයක් ලැබෙනවා. කාබන් ඍණ ආරෝපණයක් ලැබෙනවා. ඔක්සිජන්ට ධන ආරෝපණයක් තිබීම අස්ථායි. නමුත් අෂ්ටකය සම්පූර්ණයි. ඒ නිසා අපි කාබන් මොනොක්සයිඩ්ගේ ලුයිස් ව්‍යුහය ලෙස පිළිගන්නේ වඩාත්ම සුදුසු ලුයිස් ව්‍යුහය ලෙස පිළිගන්නේ මෙන්න මේ ලුයිස් ව්‍යුහය. හරි පුතේ. අපි ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වල ලුයිස් ව්‍යුහ අඳින්න. මම ඊටමත් වෙගෙන් කරනවා. සැකිල්ල කාබන් සාමාන්‍ය මධ්‍ය පරමාණු වශයෙන් පිහිටන්නේ විද්‍යුත් ඍණතාවයේ සාපේක්ෂව අඩු කෙනෙක්. හැබැයි කිසි විටකදී හයිඩ්‍රජන් මධ්‍ය පරමාණු වෙන්නේ නැහැ. සැකෙල්ල නිර්මාණය කරගත්තා. කාබන් අයිති වෙන්නේ 4 වෙනි කාණ්ඩයට. ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන සංවිධිත කවචයේ. ඔක්සිජන් අයිති වෙන 6 වෙනි කාණ්ඩයට 6ක් තියෙනවා. ඔක්සිජන් දෙන්නේක් නම් 6 වරක් 2 12යි. 12යි 4යි 16යි. එහෙනම් සංවිධිත කවච මුළු ඉලෙක්ට්‍රෝන ගාන 16යි. යුගල් ගාන 8යි. මේ වන විට අපි යුගල් දෙකක් නිදහස් කරා බන්ධන සඳහා 8න් දෙකක් ගියාම 6ක් ඉතුරු වෙනවා. එහෙනම් අපි ඔක්සිජන්ට තමයි ප්‍රමුඛ ස්ථාන දෙන්න ඕනේ. ඇයි අපි ඔක්සිජන් ප්‍රමුඛ ස්ථාන දෙන්නේ? ඇයි? ඔක්සිජන් තමයි වඩා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය. ඒ නිසා 1යි 2යි 3යි. 1යි 2යි 3යි. කාබන් මොනවා කියයිද? කරන්න දෙයක් නැහැ. අපි ගාව තිබුණු ඉලෙක්ට්‍රෝන යුගල් ටික බෙදලා ඉවරයි ඔක්සිජන්ට. කාබන් ඉලෙක්ට්‍රෝන ලැබෙන්නේ. දැන් පුතේ අපි ඊළඟ පියවර මොකක්ද? ඊළඟ පියවර විධිමත් ආරෝපණය. මොකද? විධිමත් ආරෝපණය ලබා ගන්න එක. දැන් පුතේ ඔක්සිජන්ගේ 6ක් තිබුණානේ. දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. එකක් වැඩිනේ. ඒ නිසා ඍණ 1. ඍණ 1. කාබන්ගේ 4යිනේ තිබුණේ. දැන් කීයක් තියෙනවද කාබන්ට? very good. දෙකක් තියෙනවා. එතකොට ධන 2. ඔන්න මම ආරෝපණ සඳහන් කරනවා. ඊළඟ මොකද වෙන්නේ? ආරෝපණය අවම වන විදිහට අෂ්ටකයේ සම්පූර්ණ වන විදිහට අපි නිර්මාණය කරගන්න යන්නේ. දැන් බලමු පුතේ. දැන් මේ ඔක්සිජන්ගේ එක ඉලෙක්ට්‍රෝන යුගලයක් දායක මෙදිත්ත බන්ධනය. ඒතර මේ ධන 1 අහෝසි වෙනවා. තව යුගලයක් දායක වුණොත් තව දිත්ත බන්ධනය. ඍණ 1 අහෝසි වෙනවා. ඊට සාපේක්ෂව කාබන්ගේ ධන 2ත් අහෝසි වෙනවා. එහෙනම් පුතේ කාබන් ඩයොක්සයිඩ් නිර්දේශ කළ හැකි හොඳම ලුයිස් ව්‍යුහය
අෂ්ටකයේ සම්පූර්ණ ආරෝපණයක් නේ. සමනිත කවචේ මුළු ඉලෙක්ට්‍රෝන ගානම ස්ථානගත වෙලා තියෙනවා. අපිට දිනවත ඊළඟට කාබනේට CO3 සැකිල්ල පැහැදිලි. කාබන් ඔක්සිජන් ඔන්න අපේ සැකිල්ල. අපි බලමු සමනිත කවචේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන. කාබන් 4යි. ඔක්සිජන් එක්කෙනෙක්ට 6යි. 6 වරක් 3 18යි. 18යි 4යි 22යි. ඍණ දෙක කියන එක අදහස් වෙන්නේ. ඍණ දෙක කියන්නේ පිටතින් වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. يعني ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩිපුර තියෙනවා. එහෙනම් 22යි 2යි 24යි. එහෙනම් සමනිත කවචවල මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 24යි. යුගල් සංඛ්‍යාව 12යි. එහෙනම් අපි ඒ ඉලෙක්ට්‍රෝන යුගල් 12 ස්ථානගත කරමු. පුතේ මේ වන විට බන්ධන වලට 3ක් දීලා තියෙනවා. සිග්මා බන්ධන වලට. 12න් 3ක් ගියහම 9යි. එහෙනම් ඔක්සිජන් ප්‍රමුඛ ස්ථානේ. ඇයි ඔක්සිජන් ප්‍රමුඛ ස්ථාන දෙන්නේ? ඔක්සිජන් තමයි වඩා විද්‍යුත් ඍණ. 1යි 2යි 3ක් ගියා. තව 6ක් තියෙනවා. 1යි 2යි 3 තව 3ක් තියෙනවා. 1යි 2යි 3 ඉවරයි. අපි ගාව තිබුණු ඉලෙක්ට්‍රෝන කොහොම බෙදා හරියා. කාබන්ට නැහැ. හරි. විධිමත් ආරෝපණය පැහැදිලි. අපි මුලින් සාකච්ඡා කරා ඍණ 1යි කාබන්ගේ 4ක් තියෙන්න ඕනේ. තියෙන 3යි දාන 1යි. මොකද වෙන්නේ? මෙන්න මේ ඔක්සිජන් පරමාණු තුනෙන් එක්කෙනෙක් ඕනම කෙනෙක් රැන්ඩම්ලි ඕනම කෙනෙක් ඉලෙක්ට්‍රෝන යුගලයක් දායක කරලා මෙන්න මේ විදිහට නිර්මාණය වෙන්න පුළුවන්. කාබන් අෂ්ටක සම්පූර්ණයි සම්මිලිතා කවචවල තිබුණු මුළු ඉලෙක්ට්‍රෝන ගාන සම්පූර්ණයි. ගැටලුවක් නැහැ. මෙන්න පුතේ කාබනේටයකට පැවතිය හැකි ව්‍යුහය. එනවන්න කාබන් මොනොක්සයිඩ් සම්ප්‍රයුක්ත හරි CO2 වල හරි කාබනේටයට ඔන්න අපි ලුයිස් ව්‍යුහය ගන්නවා. හැබැයි මම මේක දුන්නොත් එහෙම පුතාලට අඳින්න කියලා සමහර විට එක දරුවෙක් අඳින්නකො මෙන්න මේ විදිහට එකක්. තව පුතෙක් අදින්න පුළුවන්. දැන් එකම අණුවට පිළිගත හැකි ලුයිස් ව්‍යුහ කීපයක් තියෙනවා. මේ එකම අණුවට පිළිගත හැකි ලුයිස් ව්‍යුහ කීපයක් අඳින්න පුළුවන් නම් අපි ඒවට කියන සංප්‍රයුක්ත ව්‍යුහ කියලා. අපි ඒවට කියන සංප්‍රයුක්ත ව්‍යුහ. එහෙනම් පුතේ කාබනේට වලට සංප්‍රයුක්ත ව්‍යුහ හදින්න පුළුවන්. එතකොට මේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ඊළඟ පියවර වෙන්නේ මේ ලුයිස් ව්‍යුහ ඇසුරෙන් අපි ඊළඟ පියවරට ප්‍රවේශ වෙන්න වෙන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ සංප්‍රයුක්ත ව්‍යුහය මොකක්ද ගන්නෙ කියන එක. පුතේ සංප්‍රයුක්ත ව්‍යුහය පොඩි පැහැදිලි කිරීමක් කරමු. මේ සංප්‍රයුක්ත ව්‍යුහයක් නිර්මාණය වෙනකොට සැකිල්ල වෙනස් වෙන්නේ නැහැ කිසි විටකදී. අර සාමාන්‍ය ලුයිස් ව්‍යුහ නිර්මාණය කරන නීතිමාලාවට පටහැනි වෙන්නේ නැහැ. දැන් මේක බලමු මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. සරලව පුතේ මෙන්න මේ ෆයි බන්ධනය ද්‍රවීකරණය වෙලා තියෙනවා. එතකොට මෙයාට දාන මෙයාගේ. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන එක දායක කරගෙන මෙතන අලුතෙන් ෆයි බන්ධනය නිර්මාණය වෙනවා. එතකොට සංප්‍රයුක්ත ව්‍යුහවලදී වෙන්නේ එක ව්‍යුහයක තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් හෝ ෆයි බන්ධන එහෙට මෙහෙට විස්ථාපනය වෙන එක. ඉලෙක්ට්‍රෝන යුගල් විස්ථාපනය වෙන එක. සැකිල්ලට හානියක් කරන්නේ නැහැ. සැකිල්ලේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අපි සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් නිරූපණය කරලා මෙන්න මේ විදිහට ඊ සටහනකි. මොකද මේ ඊ සටහන නොමැති නම් අපිට විභාගයේදී ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද මේ ඊතර සටහනෙන් තමයි නිරූපණය වෙන්නේ මේ දෙන්න සංප්‍රයුක්ත ව්‍යුහයක් බව. එතකොට මගේ ප්‍රශ්නය මම නැවත ඔයාලට ඉදිරිපත් කරලා පුතේ මේ ව්‍යුහ තුනේ මොකක්ද ගන්නෙ? මේ විදිහට සංප්‍රයුක්ත ව්‍යුහ කීපයක් අඳින්න පුළුවන් නම් අපි ගන්නෙ ඒ කීපේ වෙනකොට එකක්. ඒක මොකද කියනවා? very good සංප්‍රයුක්ත උහුම. අපි ගන්නෙ සංප්‍රයුක්ත උහුම. يعني ඒකේ සංප්‍රයුක්තයක් අර භෞතික විද්‍යාවේ වගේ උහුමක් ගන්න. ඒක අපි සැකිල්ල අපි නිර්මාණය කරගමු සාමාන්‍ය විදියට. දැන් පුතේ පැහැදිලි
මේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනේම එක ෆයි බන්ධනයෙන් තිබුණේ. මේ ෆයි බන්ධනය සමානව CO බන්ධන තුනට ව්‍යාප්ත වෙනවා. ඒක අපි හිතනවා මෙතන ෆයි බන්ධන තුනෙන් එකයි, මෙතෙන්ට ෆයි බන්ධන තුනෙන් එකයි, මෙතෙන්ට ෆයි බන්ධන තුනෙන් එකයි. සමස්තාරෝපණයේ ඍණ දෙකයිනේ. මේ ඍණ දෙක සමාන ඔක්සිජන් තුන් දෙනාට බෙදෙනවා. එතකොට ඍණ දෙක සමානද? ඍණ මෙයාගේ ආරෝපණයකුතේ ඍණ දෙක බෙදීම තුන මෙයාගේ ආරෝපණය තුනයි. සමස්ත ආරෝපණය. එහෙමනම් මේ දෙන්නයි ගැටලුවක් නැහැ. කාබනේට වල අපි මෙතනින් එහාට ලුයිස් ව්‍යුහය ලෙස පිළිගන්නේ මෙන්න මේ සංප්‍රයුක්ත මුහුම. සංප්‍රයුක්ත මුහුම. පුතේ අපිට දැන් ප්‍රශ්නයක් නැවත මතක් කරමු. අපෙන් ඇහුවේ මොකද්ද? අපෙන් ලුයිස් ව්‍යුහය හැවෙත් නැහැ, සංප්‍රයුක්ත ව්‍යුහය හැවෙත් නැහැ, සංප්‍රයුක්ත මුහුම හැවෙත් නැහැ. අපෙන් ඇහුවේ මොකද්ද? බන්ධන දිග CO බන්ධන දිග. පුතේ දැන් මෙතන CO බන්ධන ත්‍රිත්ව බන්ධනයක් නේ. ත්‍රිත්ව බන්ධනය. ඒ ත්‍රිත්ව බන්ධනේ සිග්මා 1යි සිග්මා 1යි ෆයි බන්ධන 2යි. මෙතන ද්විත්ව බන්ධන තියෙන්නේ. සිග්මා 1යි ෆයි බන්ධන 1යි. මෙතන දරුවනේ එක සිග්මා බන්ධනයයි ෆයි බන්ධන තුනෙන් එකයි. දැන් යම් කිසි ප්‍රභේද ටිකක් අතර පවතින බන්ධන සංඛ්‍යාව වැඩි වෙනකොට, ඒ කියන්නේ ප්‍රභේද දෙක අතර තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න වැඩි වෙනකොට ඒ න්‍යෂ්ටි දෙක අතර ආකර්ෂණය වැඩි වෙනවා. දුර අඩු වෙනවා. කියන්නේ බන්ධන දුර අඩු වෙනවා. බන්ධන සංඛ්‍යාව වැඩි වෙන විට බන්ධන දිග දුර අඩු වෙනවා. එහෙනම් බන්ධන සංඛ්‍යාව වැඩිම කවුද? කාබන් මොනොක්සයිඩ්. එහෙනම් අඩුම බන්ධන දුරක් අපි ලබා දෙමු කාබන් මොනොක්සයිඩ්. ඊළඟට කාබන් ඩයොක්සයිඩ්. ඊළඟට කාබනේට් අපි ලබා දෙමු. කාබනේට් අපි ලබා දෙමු. ඒ කොටසේ දෙවෙනි ප්‍රශ්නේ. නයිට්‍රජන් පරමාණු වල විද්‍යුත් ඍණතාවය ගැන අහන්නේ. ඒතර අපිට ප්‍රභේද තුනක් දීලා තියෙනවා. NO2+, NO3-, NH3. NH3. අපි අර කලින් සාකච්ඡා කරා වගේ අපි වට ලුයිස් ව්‍යුහ නිර්මාණය කරගමු. ලුයිස් ව්‍යුහ නිර්මාණය කරගත්තා. මම හිතුවා ඔබට මම අර කලින් කොටසේ සාකච්ඡා කරපු දැනුම දැන් තියෙනවා කියලා. පුතේ අහන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාවය කියන්නේ. මොකක්ද විද්‍යුත් ඍණතාවය කියන්නේ? ලිනියස් පෝලින් මොකද කිව්වේ? බන්ධනයක පවතින ඉලෙක්ට්‍රෝන යුගල තමා දෙසට ඇද ගැනීමට දක්වන කැමැත්ත. සාමාන්‍ය නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය ආසන්න වශයෙන් 3.08ක් වගේ. ආසන්න 3ක් කියමු. 3ක් වගේ තියෙනවා. නමුත් ඒ පරමාණුව පිහිටන පරිසරය මත වටපිටාව මත එයාගේ විද්‍යුත් ඍණතාවය සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. මේ විද්‍යුත් ඍණතාවය වෙනස් වෙන්න බලපාන සාධක කීපයක් තියෙනවා. වැදගත්ම සාධකය තමයි මුහුන්කරණය. ඊළඟට ඔක්සීකරණ අංකය. ආරෝපණය. නැත්නම් ඉලෙක්ට්‍රෝන ඝනත්වය. ඊළඟට යාපන පරමාණු වල ස්වභාවය. අසල්වාසීන්ගේ ස්වභාවය. දැන් පුතේ අපි නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි වෙන පිළිවෙලනේ අපිට හොයන්න කියලා තියෙන්නේ. බලන්න පළවෙනි සාධකයේ ප්‍රධානම සාධකයේ අපි වශයෙන් සලකන්නේ දැන් අලුතෙන් මුහුන්කරණය ගැනනේ. මොකද මුහුන්කරණයේදී වෙන්නේ? අර S සහ P ශක්තිය අසමාන එකම ප්‍රධාන ශක්ති මට්ටමට අයත් S සහ P ශක්තිය අසමාන කාක්ෂික වෙනුවට ශක්තිය සමාන සර්ව සමකාක්ෂික නිර්මාණය වීමේ ක්‍රියාවලියේ මුහුන්කරණය කියන්නේ. උසස් පෙළ විෂය නිර්දේශී අපි ඉගෙන ගන්න මුහුන්කරණ අවස්ථා තුනයි තියෙන්නේ. මොකක්ද ආකාර තුන? SP ආකාරය, SP2 ආකාරය, SP3 ආකාරය. පුතේ දැන් මෙතන SP කියන්නේ S1යි P1යිනේ. එතකොට මෙතන S
150ක් තියෙනවා. භාගයට භාගයට S. sp2 කියන්නේ S එකයි P දෙකයිනේ. එතකොට S 133යි. 3 එකයි. sp3 කියන්නේ S 4 එකයිනේ. ආසන්න වශයෙන් 125යි. 125යි. දැන් P කාක්ෂිකයට සාපේක්ෂව S කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙන්නේ. පුංචිනේ, කුඩායිනේ. එතකොට S ඝනත්වය වැඩි කියන්නේ යම්කිසි මුහුන් කාක්ෂිකයක S ලක්ෂණ වැඩි කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන ඌනතාවය වැඩි කියන එක. ඉලෙක්ට්‍රෝන ඌනතාවය වැඩි කියන්නේ අර ඉලෙක්ට්‍රෝන වලට තියෙන නැඹුරුතාවය කෑදරකම වැඩි කියන එක. ඒ කියන්නේ sp sp2 sp3 ගත්තාම S ලක්ෂණ වැඩිම තියෙන sp නේ. එහෙනම් sp මුහුන් කාක්ෂිකවල තමා පුතේ ඉලෙක්ට්‍රෝන ඌනතාවය වැඩි වෙන්නේ. එහෙනම් sp මුහුන්කරණය වෙච්ච අයගේ තමා විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ. ඊළඟට sp2 වල ඊළඟ sp3 අපි දැන් හිමින් සීරේ මේ තුන් දෙනාගේ නයිට්‍රජන් පරමාණු වල මුහුන්කරණය හොයමු. දැන් මුහුන්කරණය හොයන්නේ කොහොමද? අපි මුහුන් කාක්ෂික සංඛ්‍යාවට මුහුන්කරණය දැන් මෙතන sp කියන්නේ මුහුන් කාක්ෂික ගන්න 2යි. sp2 කියන්නේ මුහුන් කාක්ෂික 3යි. sp3 කියන්නේ මුහුන් කාක්ෂික 4යි. මුහුන් කාක්ෂික සංඛ්‍යාව සමාන වෙන VSEPR යුගල් සංඛ්‍යාවට VSEPR යුගල් සංඛ්‍යාව සමාන කරගන්න පුළුවන් අපිට සිග්මා බන්ධන වලයි එකසර යුගල් වල එකතුවට. දැන් පුතේ මේ නයිට්‍රජන් මත සිග්මා බන්ධන 2යි. එකසර බිඳුව. එහෙනම් VSEPR යුගල් ගණන 2යි. VSEPR යුගල් ගණන 2යි නම් මොකද මුහුන් කරන්නේ? very good. මෙයාගේ මුහුන් කරණය දරුවනේ sp මුහුන් කරණයක් තියෙනවා. මෙයාට තියෙන sp මුහුන් කරණයක් තියෙනවා. අපි යන්නේ මෙයාගේ සිග්මා කීයක් තියෙනවද මේ නයිට්‍රජන්ට? 1යි 2යි 3යි. එකසර බිඳුව. එහෙනම් VSEPR යුගල් ගණන 3යි. මොකද්ද මුහුන් කරන්නේ? very good. sp2 මුහුන් කරන්නේ sp2. මෙයා ගාවට යන්න සිග්මා බන්ධන 3යි. එකසර 1යි. එහෙනම් මුළු VSEPR යුගල් ගණන 4යි. 4යි කවුද? sp3. පැහැදිලි. එහෙනම් මේ විදිහට නේද? S ලක්ෂණ වැඩිම මෙයාගේ ඊළඟ වෙනම් විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්න ඕනේ. ඉහළම විද්‍යුත් ඍණතාවය තියෙන්න ඕනේ. NO2+ ඊළඟට NO3- ඊළඟට NH3. පැහැදිලි? ඒ කොටසේ තුන්වෙනි ප්‍රශ්නයත් සමග සම්බන්ධ වෙමු. මේ ප්‍රශ්නේදී අහන්නේ වියෝජන උෂ්ණත්වය දෙවන කාණ්ඩයට අයත් සල්ෆේට් 3 දෙනෙක් දීලා. සල්ෆේට් තමයි බෙරීලියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට් සහ බේරියම් සල්ෆේට්. බේරියම් සල්ෆේට්, බෙරීලියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට් සහ කැල්සියම් සල්ෆේට්. කැල්සියම් සල්ෆේට්. වියෝජන උෂ්ණත්වය අහන්න. දැන් මේකදී වියෝජන උෂ්ණත්වය කියන්නේ වියෝජනය කරන්න. වියෝජන උෂ්ණත්වය දැලිසෙල්පේ සම්බන්ධයි. වියෝජන උෂ්ණත්වය තාප ස්ථායීතාවය කෙරෙහි බලපාන වැදගත්ම සාධකය තමයි යාගේ අයනික ලක්ෂණය. යාගේ අයනික ලක්ෂණේ වැඩි නම් වියෝජන උෂ්ණත්වය වැඩි. අපි මේක බලමු අයනික ලක්ෂණය වැඩි වෙන පිළිවෙලට. අයනික ලක්ෂණය වැඩි වෙන පිළිවෙලට. දැන් බෙරීලියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට්, කැල්සියම් සල්ෆේට් ගත්තාම මේ තුන් දෙනාගේම සල්ෆේට කියන එක පොදු ඇනායනය. මෙයාගේ කැටායනේ බෙරීලියම් ධන 2, මැග්නීසියම් ධන 2, කැල්සියම් ධන 2. එතකොට ධන ආයනයක කැටායනයක ද්‍රවීකාරක බලය කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා. එහි ආරෝපණය සහ එහි අරය. කැටායනයක ආරෝපණය වැඩි වන විට සහ අරය අඩු වන විට, ඒ කියන්නේ E බෙදීම R කියන අගය විශාල වන විට ද්‍රවීකාරක බලය වැඩි වෙනවා. ද්‍රවීකාරක බලය වැඩි වීම යනුව සහසංයුජ ලක්ෂණ, සහසංයුජ ගුණය, අර ඉලෙක්ට්‍රෝන වලාව සමමිතික පවත්වා ගැනීමේ ගුණය වැඩි වෙනවා. එතකොට පුතේ දැන් බෙරීලියම්, මැග්නීසියම්, කැල්සියම් ධන 2 ආයන වල E සමානයිනේ නේද? R ගම්බන්න කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට අරය වැඩි වෙනවා.
එහෙනම් බෙරීලියම් මැග්නීසියම් කැල්සියම් වෙනකොට කැටායනික අරය විශාල වෙනවා. එහෙනම් කැටායනික අරය විශාල වෙනවා කියන්නේ E බෙදීම R අගේ කුඩා වෙනවා. එහෙනම් බෙරීලියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට්, කැල්සියම් සල්ෆේට් යනකොට ද්‍රවීකාරක බලය අඩු වෙනවා. ද්‍රවීකාරක බලය අඩු වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන වලාව සංවේදනය කිරීම සහසංයුජ ගුණය අඩු වෙනවා. සහසංයුජ ගුණය අඩු වෙනවා කියන්නේ ඊට සාපේක්ෂව ආයනික ලක්ෂණ වැඩි වෙනවා. ආයනික ලක්ෂණ වැඩි කියන්නේ වියෝජන උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ වියෝජනය කිරීම සඳහා ලබා දිය යුතු උෂ්ණත්වය විශාලයි. වියෝජන උෂ්ණත්වය දරුවනේ බෙරීලියම් සල්ෆේට් වලට සාපේක්ෂව වැඩි වෙන්න ඕනි. මැග්නීසියම් සල්ෆේට් වල ඊට සාපේක්ෂව වැඩි වෙන්න ඕනේ කැල්සියම් සල්ෆේට් වල. හරි. පුතේ අපි ඒ කොටසේ 4 වෙනි කොටසට යමු. අපෙන් අහන්නේ තාපාංකය සම්බන්ධව. මොකද තාපාංක කියලා කියන්නේ? ද්‍රවයක් එහි වායු අවස්ථාවට පත්වන උෂ්ණත්වය. තාපාංකය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. මොකක්ද සාධක? එකක් තමයි අන්තරණුක ආකර්ෂණ බල. අන්තරණුක ආකර්ෂණ බල වැන්ඩවාල් බල. දෙක අණුක භාරය. මෝලට එක අණුක භාරය. එතන අපිට දීලා තියෙන්නේ නියෝන් ආගන් ක්‍රිප්ටන්. නියෝන් ආගන් ක්‍රිප්ටන් උච්ච වායු තුනක් දීලා තියෙන්නේ. පුතේ උච්ච වායු කියන්නේ නිර්ද්‍රවීය අණු. ලන්ඩන් අපකිරණ බල පමණයි තියෙන්නේ. දුර්වල ලන්ඩන් බල විතරයි තියෙන්නේ. එහෙනම් අන්තරණුක ආකර්ෂණ බල ආසන්න වශයෙන් සමානයි. ආසන්න වශයෙන් සමානයි. නමුත් පුතේ කාණ්ඩය දිගේ පහළට යන විට අණුක භාරය වැඩි වෙනවා. අණුක භාරය වැඩි කියන්නේ යා වායුවක් බවට පත් කරන්න අමාරුයි. එහෙනම් තාපාංකය වැඩි වෙනවා නියෝන්ට සාපේක්ෂව ආගන්ට සාපේක්ෂව ක්‍රිප්ටන්ගේ. මම නැවත පැහැදිලි කිරීමක් කරනවා. තාපාංකයේ බලපාන්නේ අණුක භාරය සහ අන්තරණුක ආකර්ෂණ බල. කාණ්ඩය ඔස්සේ පහළට යන විට අණුක භාරය වැඩි වෙනවා. ඒ නිසා මේ ඕඩර් එක ගන්න පුළුවන්. අන්තරණුක ආකර්ෂණ බල මේ තුන් දෙනාගේම එකම වර්ගයේ තියෙන්නේ. ආසන්න වශයෙන් සමානයි. නමුත් ලන්ඩන් බල වුණත් පුතේ ලන්ඩන් බල වුණත් අණුක භාරය වැඩි වෙනකොට සුළු වශයෙන් ප්‍රබලතාවය වැඩි වීමක් වෙනවා. ඒ කියන්නේ අන්තරණුක ආකර්ෂණ බල කියන සාධකයේ විතරක් හිතුවත් මේ විදිහට තමයි වැඩි වීමක් සිද්ධ වෙන්නේ. එහෙනම් නියෝන්ට සාපේක්ෂව ආගන් සබ්ස්ක්‍රිප්ටන් වල තාපාංකය වැඩි වෙන්න ඕනේ. ඒ කොටසේ අවසාන ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ පරමාණු කරේ සම්බන්ධව අහන්නේ. පළවෙනි පාඩම මතකද ආවර්තාවක ඔස්සේ ක්‍රමානුකූල විචලන වෙන ලක්ෂණයක් තමයි පරමාණු කරේ කියන්නේ. පරමාණු කරේ කියන්නේ. ඒකට ආවර්තයක වමේ සිට දකුණට යන විට පරමාණු කරේ අඩු වෙනවා. පරමාණු කරේ අඩු වෙනවා. ඇයි පරමාණු කරේ අඩු වෙන්නේ? සඵල න්‍යෂ්ටික ආකර්ෂණය වැඩි වෙන නිසා. සඵල න්‍යෂ්ටික ආකර්ෂණය කියන්නේ මොකක්ද? අර න්‍යෂ්ටි විසින් බාහිර ශක්ති මට්ටම් වලට ඇති කරන බාහිර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන වෙත ඇති කරන න්‍යෂ්ටික ආකර්ෂණේ ඇතුළත ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන විසින් පිටත ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන වෙත ඇති කරන විකර්ෂණය අපි කියනවා නිවාරක ආචරණය කියලා. ඔය දෙකේ ඩිෆරන්ස් එක. ඔය දෙකේ වෙනස සම්ප්‍රයුක්තය අපි කියනවා සඵල න්‍යෂ්ටික ආකර්ෂණය කියලා. එහෙනම් ආවර්තයක වමේ සිට දකුණට යනකොට සඵල න්‍යෂ්ටික ආකර්ෂණය වැඩි වෙනවා. පරමාණු හැකිලෙනවා, කුඩා වෙනවා. පරමාණු කරේ අඩු වෙනවා. දෙවෙනි කාරණේ සලකන කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට ශක්ති මට්ටමක් වැඩි වෙනවා. විශාල ප්‍රමාණයකින් පරමාණු කරේ වැඩි වෙනවා. ඉතින් අපිට මෙතන දීලා තියෙනවා පුතේ ආවර්ත දෙකකටයි මූලද්‍රව්‍ය. සල්ෆර් ඉන්නවා, ෆ්ලෝරීන් ඉන්නවා, සිලිකන් ඉන්නවා, ක්ලෝරීන් ඉන්නවා. හතරවෙනි 6 වන සහ 7 වන කාණ්ඩයටයි. දැන් බලන්න මෙතන 4 වෙනි කාණ්ඩේ පටන් ගමු. කාබන්, සිලිකන්. 5 වෙනි කාණ්ඩේ නයිට්‍රජන්, phosphorus, oxygen, sulfur, fluorine, chlorine. අපි මෙතෙන්දී අපි අහන්නේ silicon, sulfur, chlorine සහ fluorine. මෙයාගෙන අපි අහන්නේ. පුතේ පැහැදිලි ශක්ති මට්ටමක් වැඩි වෙනකොට පරමාණු කරේ විශාල ප්‍රමාණයක වැඩි වෙනවා. තර්කයක් නැහැ. අඩුම පරමාණු කරේ තියෙන්නේ ෆ්ලෝරින්. එහෙනම් අඩුම පරමාණු කරේ තියෙන්නේ ෆ්ලෝරින්. ඊළඟට අපිට තියෙන්නේ මේ තුන් දෙනාගේ.
මොකද වෙන්නේ? සිලිකන් සල්ෆර් ක්ලෝරින් දකුණු පැත්තට යනකොට පරමාණු කාර්යය අඩු වෙනවා. ඒතර මේ තුන් දෙනාගෙන් අඩුම කෙනා ක්ලෝරින්, ඊළඟට සල්ෆර්, ඉහළම පරමාණු කාර්යය තියෙන්නේ පහළ ආවර්තයේ වම් පැත්තේ පවතින මූලකණ සිලිකන්. පොතේ අපි යන් පළවෙනි ප්‍රශ්නේ B කොටසට. B කොටසේදී අපේ මුලින්ම දීලා තියෙනවා යම්කිසි සංයෝගයක ලුයිස් ව්‍යුහ අදින්න. නයිට්‍රමයිට් අපි කලින් මෙයාගේ ලුයිස් ව්‍යුහය ඇඳලා නැහැ. අපි මෙයාගෙන කලින් අහලා නැහැ. ගැටලුවක් නැහැ. මොකද අපිට සැකිල්ල දීලා තියෙනවනේ. නැත්නම් සැකිල්ල දීලා තිබුණොත් ඒ දී තිබෙන සැකිල්ලට අපි අර මුලින් ඉගෙනගත්ත සාමාන්‍ය දැනුම් භාවිතා කරලා ලුයිස් ව්‍යුහයක් නිර්මාණය කරන්න යන්නේ. පොතේ මොකක්ද සැකිල්ල? නයිට්‍රජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන් පරමාණු දෙන්නේ කියලා. අර මුලින් බලන්න ඕන හොඳට කියලා ප්‍රශ්න තුල ආරෝපණයක් තියෙනවද කියලා. ආරෝපණයක් නෑ. මේක දුබල ආම්ලයක් කියලා දීලා තියෙනවනේ. දුබල ආම්ලයක් කියලා දීලා මේකේ ආරෝපණයක් සඳහන් කරලා නෑ. එහෙනම් අපි යන සංයුක්ත කවචයේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන හොයන්න. නයිට්‍රජන් දෙන්නෙක් ඉන්නවා 5 වරක් දෙක 10යි. ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා 6 වරක් දෙක 12යි. 10යි 12යි 22යි. 22යි 2යි 24යි. ඒ කියන්නේ යුගල් 12යි. දැනටමත් බන්ධන වලට 1යි 2යි 3යි 4යි 5යි ගියේ 12යි 5යි 7යි. එහෙනම් අපිට ස්ථානගත කරන්න ඉන්නේ 7 දෙනෙක්. බලමු පුතේ පාර දෙන්නගෙන. වඩා විද්‍යුතින ඔක්සිජන් අපි යාළුවට ප්‍රස්ථාන දෙනවා. මේ ඔක්සිජන් තෘප්තිමත් අෂ්ටකය සම්පූර්ණයි. මේ ඔක්සිජන් තෘප්තිමත් අසම්පූර්ණයි. තව එකම එක ඉලෙක්ට්‍රෝන යුගලයක් ඉන්නවා. දැන් මෙතරක් නයිට්‍රජන් මේ දෙන්න කාටද දෙන්නේ? මොන පුතේ වැදගත්. අපි දෙන්න ඕනේ මේ දෙන්නගෙන් වඩා විද්‍යුතින කවුද කියන එක. එතකොට මේ දෙන්නගෙන් මෙයා බාහිර කෙනෙක් මෙයා වඩා විද්‍යුතින කෙනෙකුට සම්බන්ධ වෙලා තියෙන හින්දා මේ දෙන්නට සාපේක්ෂව අන්න අසල්වැසියන්ගේ බලපෑම. යාබද පරමාණු වල බලපෑම නිසා මේ නයිට්‍රජන්ට සාපේක්ෂව මේ නයිට්‍රජන්ගේ විද්‍යුතිනතාවය සුළු වශයෙන් වෙයි. සුළු වශයෙන්. ඒ නිසා පුතේ අර ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගලය අපි මෙයාට තමයි ප්‍රදානය කරන්නේ. මෙයාට තමයි ප්‍රදානය කරන්නේ. වැරද්දගත් පුතේ. හරි. දැන් යනවා විධිමත් ආරෝපණ හොයන්න. 1යි 2යි 3යි 4යි 5යි තෘප්තිමත් ආරෝපණයක් නැහැ. මෙතන 1යි 2යි 3යි 5ක් හිටියා. දැන් 3යි ඉන්නේ ධන 2යි. ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි. එතකොට අපි බලමු අෂ්ටකයට හානියක් නොවන විදිහට. නයිට්‍රජන් මෙතන දීප්ත බන්ධනයක් නිර්මාණය කරමු. ඍණ 1 සෝදනය වෙනවා. එතකොට මෙතන ඍණ 1 සහ මෙන්න මේක තමයි පුතේ පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. මෙතන පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අපි මේ නිර්මාණය කරමු. පළවෙනි ප්‍රශ්නේ. B කොටසේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා පුතේ මේ අපි ඇඳපු ලුයිස් ව්‍යුහයට සංප්‍රයුක්ත ව්‍යුහයක් ඉදිරිපත් කරන්න කියලා. සංප්‍රයුක්ත ව්‍යුහය කියන්නේ මොකද්ද? සැකිල්ල වෙනස් නොකරමින් ෆයි බන්ධන හෝ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් පිහිටන ස්ථාන වෙනස් කරමින් ඇඳිය හැකි තවත් ලුයිස් ව්‍යුහයක්. පිළිගත හැකි තවත් ලුයිස් ව්‍යුහයක්. මේක පුතේ ඉතින් සරලව අපිට අදින්න පුළුවන් ලුයිස් ව්‍යුහයක්. එතන මේ NO බන්ධනය ද්‍රවීකරණය වෙනවා ධන සහ ඍණ කියලා. ඒ ධන ද්‍රවීකරණය වෙනවා ධන සහ ඍණ කියලා. මෙතන අපිට දායක බන්ධන කලුතේ නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිර්මාණය වීමත් එක්ක හැදෙනවා H N O මෙන්න පුතේ අපි මෙයාට තව ලුයිස් ව්‍යුහයක් ඇත. ඔන්න දැන් දෙකක් අරගත්තා. තව එකක් තියෙන්න පුළුවන්ද? දැන් පුතේ අපි ඔන්න ලුයිස් ව්‍යුහ දෙකක් අරගත්තා. තව එකක් තියෙනවා. බලමු. දැන් පුතේ මේ නයිට්‍රජන් පරමාණු දෙන්න පොඩ්ඩක් බලන්න හොඳට. එතකොට මෙයාගේ මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලය දායක කිරීමෙන් මෙතන පයි බන්ධනයක් මෙන්න මේ NO බන්ධනය ද්‍රවීකරණය වීම මගින් නිර්මාණය වෙන්න පුළුවන්. බලමු. සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක්
නිරූපණය කිරීම සඳහා මේ වගේ E හිසක් දැක්විය යුතුයි. එතකොට හයිඩ්‍රජන් ධන ආරෝපණයක් ලැබෙනවා. ඔක්සිජන් ඍණ ඔක්සිජන් ඍණ තර ලබා දීම නිසා ඍණයි ධනයි ආරෝපණයක් ලැබෙනවා. ධන ආරෝපණය ලැබෙනවා. මෙතන දායක බන්ධනය නිර්මාණය. අෂ්ටකය සම්පූර්ණයි. සමස්ථාරෝපණයේ බිඳුවයි. සමේතා කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තෘප්තිමත්. එහෙනම් පුතේ පැවතිය හැකි ලුයිස් ව්‍යුහ 1යි 2යි 3යි. මේ ප්‍රශ්නය තුල අහනවා නේද? මම ප්‍රශ්නය තුල හැංගිලා තියෙන සමානයි. මේ ප්‍රශ්නය තුල පොඩි හංගපු තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අහන්නේ? ස්ථායීතාවයේ දක්වන්න ඔබ අඳින ලද සංප්‍රයුක්ත ව්‍යුහවල. ඒක සමහරවිට අපි හදිස්සියට කියව ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. සමහර ළමයි මේක ලියලා එනවා ඉන්නේ. සතුටින් ඉන්නේ. පුතේ ස්ථායීතාවය. නයිට්‍රජන්ට දාන ඔක්සිජන් ඍණ. ප්‍රශ්නයක් නෑ. වඩා විද්‍යුත් ඍණ පරමාණු ඍණාත්මක තිබෙන ස්ථායි ගැටලුවක් නෑ. මෙතනත් ගැටලුවක් නෑ. යාබද පරමාණු දෙකකට සජාතීය ආරෝපණ. යාබද පරමාණු දෙකකට සජාතීය ආරෝපණ අස්ථායි. එහෙනම් පුතේ මෙයා අස්ථායි. ඇයි අස්ථායි වෙන්නේ? යාබද පරමාණු දෙකකට සජාතීය ආරෝපණ නිසා. මේ දෙන්න ස්ථායි. රයිට්. පැහැදිලි. ඊළඟට පුතේ B කොටසේ තුන්වෙනි ප්‍රශ්නෙට අපි යමු. B කොටසේ තුන්වෙනි ප්‍රශ්න අපි යමු. ඒකේ මේ අපි මුලින්ම ලුයිස් ව්‍යුහය ඇඳගත්තනේ. මේ ඇඳපු ලුයිස් ව්‍යුහය ඇසුරින් පොඩි වගුවක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ නයිට්‍රජන් පරමාණු දෙන්න ගැන අහන්නේ. මේ නයිට්‍රජන් පරමාණු සහ මෙන්න මෙයා ගැන සහ මෙයා ගැන අහන්නේ. මොනවද අහන පළවෙනි ප්‍රශ්නේ? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඊළඟ මොකක්ද අහන ප්‍රශ්නේ? හැඩය. හැඩය. ඊළඟට මුහුන්කරණය. මුහුන්කරණය. මෙන්න මේ ප්‍රශ්න තුන තමයි අහන්නේ. නයිට්‍රජන් පරමාණු දෙන්න ගැන. මේ ප්‍රශ්න තුන අහන්නේ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියන්නේ අර බන්ධන සෑදීමට දායක වන කාක්ෂික අතර තියෙන ආනතියනේ. බන්ධන සෑදීමට දායක වන සහ එකසර කාක්ෂික ඇත්තටම මුහුන් කාක්ෂික අතර ආනතිය. නැත්නම් VSEPR යුගල් අතර ආනතිය. තමයි අපි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියලා කියන්නේ. දැන් බලමු මේ නයිට්‍රජන්ගේ සිග්මා 3යි එකසර 1යි. එහෙනම් VSEPR යුගල් ගන්න 4යි. එහෙනම් 4 දෙනෙක් ඉන්න හින්දා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය. චතුස්තලීය. මෙයා ගාවට යම් මෙයාගේ සිග්මා 1යි 2යි 3යි සිග්මා 3යි එකසර බිඳුවයි VSEPR යුගල් ගන්න 3යි VSEPR යුගල් ගන්න 3ක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. තලීය ත්‍රිකෝණාකාරයි. අපි යනවා හැඩය. සංනිජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදය. හැඩය තීරණය කිරීම බලපාන සාධක මොනවද? බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව. සංනිජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදයෙන් කියන්නේ සංනිජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල අතර විකර්ෂණයේ අවම වන විදිහට මධ්‍ය පරමාණු වටා සෙසු කාණ්ඩ දිශානති වෙනවා කියනවා. බලමු පුතේ මේ නයිට්‍රජන් ගමු. බන්ධන 3යි එකසර 1යි. බන්ධන 3යි එකසර 1යි. මොකද හැඩේ? ත්‍රිකෝණාකාර පිරමිඩ. ත්‍රිකෝණාකාර පිරමිඩ. මෙයා ගාවට බන්ධන 1යි 2යි 3යි එකසර නෑ. බන්ධන 3 විතරයි. එහෙනම් තලීය ත්‍රිකෝණාකාර. මුහුන්කරණය කලින් අපි සඳහන් කරා මුහුන්කරණය අපි දන්නේ SP SP2 SP3 නේ.
කියන්නේ VSEPR යුගල් ගන්න 4යි නම් sp3 3යි නම් sp2 2යි නම් sp මෙයාට හොයාගත්තා VSEPR 1යි 2යි 3යි 4යි 4යි නම් මොහොන් කරේ මොකද්ද sp3 VSEPR 1යි 2යි 3යි නම් sp2 very good sp2 මොහොන් කරන්නේ sp2 ඉතාලම සාර්ථක දෙවියන්ගේ ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන් B කොටසේ 4 වෙනි ප්‍රශ්නය මෙම අණුව ද්‍රවීයද නිර්ද්‍රවීයද මෙම අණුව ද්‍රවීයද නිර්ද්‍රවීයද අණුවක ද්‍රවීයතාවය සහ නිර්ද්‍රවීයතාවය තීරණය වෙන්නේ එහි ද්විද්‍රව ගූර්ණයේ අණුව අණුවක ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා නම් ඒ ද්‍රවීය ද්විද්‍රව ගූර්ණයක් නැත්නම් ඒ නිර්ද්‍රවීය ද්විද්‍රව ගූර්ණයක් තියෙන අපි හොයන්නේ කොහොමද අණුවේ සමමිතිකතාවයෙන් අපිට හොයාගන්න පුළුවන් සමමිතික අණු අපි හඳුන්වන්නේ නිර්ද්‍රවීය අණු කියලා. සමමිතිකතාවයේ බිඳ වැටියේ තිය අණු නැත්නම් අසමමිතික අණු අපි හඳුන්වන්නේ ද්‍රවීය අණු. අපි බලමු මේකේ සමමිතිකතාවය පරීක්ෂා කරලා. පුතේ අපි අර අණු වල හැඩ මුලින් තීරණය කරන්නේ. එතකොට මේ නයිට්‍රජන් පරමාණු ආවේ පිරමිඩාකාර හැඩයක් නේ. පිරමිඩාකාර හැඩයක් අපි මෙතෙන් ගන්න. හයිඩ්‍රජන් මෙතෙන්ට අපිට ආවේ තලීය ත්‍රිකෝණාකාර හැඩයක් නේ. දැන් බලමු පුතේ මේකේ ගූර්ණය. දැන් ගත්තාම මේ ගූර්ණය ගත්තාම මෙතන මේ අතර ගූර්ණය මම හිතලා ගූර්ණ සටහන් කිරීම ඔබට සිද්ධාර්ථ ප්‍රශ්න පැහැදිලි කියලා. පුතේ දැන් මේ නයිට්‍රජන් පරමාණු ගත්තාම මේ සංප්‍රයුක්ත ගූර්ණයේ ක්‍රියාත්මක වෙනවා මේ වගේ දිශාවකට. මේ නයිට්‍රජන් පරමාණු ගත්තාම මෙතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නයිට්‍රජන් පරමාණු ගත්තාම සංප්‍රයුක්ත ගූර්ණයේ ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ වගේ දිශාවකට. ඒ කියන්නේ සංප්‍රයුක්ත ගූර්ණයක් තියෙනවා. සංප්‍රයුක්ත ගූර්ණයක් තියෙනවා. ඒක අදහස් වෙන්නේ මෙම අණුවට ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. මෙම අණුවට ද්විද්‍රව ගූර්ණයක් තියෙන හින්දා මෙම අණුවට ද්විද්‍රව ගූර්ණයක් තියෙන හින්දා අපිට මේ අණුව ද්‍රවීය අණුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? B කොටසේ පස්වෙනි ප්‍රශ්නෙත් එක්ක යමු. අපි මේකේ දීලා තියෙනවා මේ නයිට්‍රජන් පරමාණු වල බන්ධන සෑදීමට දායක වන පරමාණු කාක්ෂික හෝ මුහුන් කාක්ෂික පරමාණු කාක්ෂික හෝ මුහුන් කාක්ෂික. පළවෙනි එකෙන් අපෙන් අහන්නේ මෙයා N1 මෙයා N2 N1 සහ N2 අතර. පුතේ පැහැදිලි මෙයාගේ මුහුන් කාක්ෂිකය අපි මුලින් හඳුනගත්තා. 1 2 3 sp3 එහෙනම් sp3 මුහුන් කාක්ෂිකයක් සහ sp2 මුහුන් කාක්ෂිකයක්. sp3 මුහුන් කාක්ෂිකයක් සහ sp2 මුහුන් කාක්ෂිකයක්. අපි ගමු මේ N1 සහ හයිඩ්‍රජන් මෙයාගේ sp3 මුහුන් කාක්ෂිකය ගැටලුවක් නැහැ. හයිඩ්‍රජන් මුහුන් කරන්නේ සලකන්න බෑ. ඒක හයිඩ්‍රජන් තියෙන්නේ S හිතනේ. අපි ලියනවා මෙහෙම sp3s වැරදි පුතේ. මොකද අපි පැහැදිලිව කියන්න ඕන හයිඩ්‍රජන් මොන Sද? විභාගයට ලකුණු ලැබෙන්නේ නැහැ පුතේ නිකම් S ලියනවා කියලා. අපි ලියන්නේ එක S කියලා. මොකද ලියන්නේ එක S කියලා. එහෙනම් එක S. එහෙනම් sp3 sp2 මුහුන් කාක්ෂික දෙක. sp3 මුහුන් කාක්ෂිකය සහ එක S කියන පරමාණු කාක්ෂිකය සඳහන් කරනවා. පුතේ මෙම ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ අවසාන කොටස C කොටස අපිට දීලා තියෙනවා Xc xenon CH3 Cl HF සංයෝග තුනක් දීලා තියෙනවා. අහන්නේ මේවායේ පවතින බල වර්ගය. අපිට දෙන පිළිතුරු මොනවද? ද්විද්‍රව බල, හයිඩ්‍රජන් බන්ධන, ලන්ඩන් අපකිරණ බල. අපි අහන්නේ මේවායේ තියෙන වැන්ඩ වාල් බල, අන්තර් අණුක ආකර්ෂණ බල, ද්විතීක බන්ධන ගැන මේකෙන් අහන්නේ. පුතේ බලමු දැන් xenon නිර්ද්‍රවීය අණුවක්. නිර්ද්‍රවීය අණුවක් නම් xenon වල පවතින්නේ ලන්ඩන්
අපකිරණ බල පමණයි. ලන්ඩන් අපකිරණ බල පමණයි. CH3Cl ගත්තාම චතුස්තලයේ හැඩයක් තියෙන්නේ. හැඩය අණුව සමමිතිකයි. නමුත් මධ්‍ය පරමාණු වටා තියෙන බන්ධ කාණ්ඩ හතර සමාන නැහැ. ඒ නිසා අසමමිතිකයි. නිසා ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. ද්‍රවීයතාවයක් පෙන්වු කරනවා. ඒ නිසා CH3Cl වල තියෙන්නේ ස්ථිර ද්විද්‍රව ආකර්ෂණ බල. එතකොට ද්විද්‍රව ආකර්ෂණ බල විශේෂයක් තියෙනවා. ද්විද්‍රව ආකර්ෂණ බල විශේෂයක් තියෙනවා. HF ගමු. HF ගත්තාම පැහැදිලිවම ද්‍රවීයතාවයක් තියෙනවා. ඒ නිසා ද්විද්‍රව ආකර්ෂණ බල විශේෂයක් තියෙනවා. ඒ ද්විද්‍රව ආකර්ෂණ බල විශේෂිනුත් අපි දන්නවා විශේෂ ද්විද්‍රව ආකර්ෂණ බල විශේෂයක් තමයි හයිඩ්‍රජන් බන්ධන කියන්නේ. හයිඩ්‍රජන් බන්ධන තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක් සහ වඩා විද්‍යුත් වෙන ඔක්සිජන්, නයිට්‍රජන්, ෆ්ලෝරින් වගේ පරමාණුක් තියෙනවා. වඩා විද්‍යුත් වෙන ඔක්සිජන්, නයිට්‍රජන්, ෆ්ලෝරින් පරමාණු තියෙනවා. දැන් මෙතන F කියන්නේ වඩාත්ම විද්‍යුත් වෙන පරමාණු. ඒ නිසා HF අණුවල ස්ථිර ද්විද්‍රව නැත්නම් ද්විද්‍රව ආකර්ෂණ බලවල හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. පුතේ මේ හැම අණුවකම මේ සඳහන් කරපු ආකර්ෂණ බලවලට අමතරව ලන්ඩන් අපකිරණ බල තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ තිබිය හැකි බලනේ ප්‍රධාන බලය නෙමෙයිනේ. ඒ නිසා ද්විද්‍රව බලව ගත්තාම CH3Cl ටත් තියෙනවා HF ටත් තියෙනවා. හයිඩ්‍රජන් බන්ධන ගත්තාම HF ට විතරයි තියෙන්නේ. ලන්ඩන් අපකිරණ ගත්තාම මේ තුන් දෙනාටම තියෙනවා පැහැදිලි. මම හිතනවා පුතේ අපි මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ මූලික වශයෙන් මා සාකච්ඡා කරන්නේ රසායනික බන්ධන ධර්ම මූලික කරගෙන 2013 පළවෙනි ස්ට්‍රක්චර්ස් එකේ පළවෙනි විභාග රචනා ප්‍රශ්න පත්‍රය. මෙය ඔබ නිවැරදිව නැවත නිරීක්ෂණය කළොත් ඔබට මම විශ්වාස කරනවා බන්ධන පිළිබඳ තියෙන විශේෂයෙන්ම ලුයිස් ෆියු නිර්මාණ කිරීම වගේ ගැටලු निराකරණය කරගන්න පුළුවන් කියන එක. ඉතින් පුතේ ඔබ මහන්සි වෙලා වැඩ කරන්න. උසස් පෙළ විභාගයට සාර්ථක මොන දෙන්න. අපි එහෙනම් තුන්වන ප්‍රශ්න පත්‍රයේ සමග ඊළඟ දවසේදී හමු වෙමු.